අයිබෝන් පියෝ ටීවී නාලිකා අංක 123න් ඔබ ආදරය කරන ඔබේ ආදරණීය වැඩසටහන හෙළ සංස්කෘතියත් අරගෙන අද දවසේ අපි ඔබේ නිවහනට ආවා. හෙළ සංස්කෘතිය කියලා කියන්නේ ඔබේ ඇඟට බද්ධ වුණු ඔබේ ලේවල ජීවයවට පත් වුණු ඔබේ හදවතේ තිබෙන දෙයක්. ඒ හෙළ සංස්කෘතිය වැඩසටහනක් විදිහට අපි ඔබ වෙතට අරගෙන එන්නේ යම් යම් වෙලාවට අපේ සංස්කෘතිය එක් එක් ආකාරයට හැලහැප්පීම් වලට බඳුන් වෙන නිසාවෙන් නැවතත් ඒ ඔබට මතක් කර දෙන්නට ඔබේ හදවතට කතා කරන්නට තමයි හරිදේ වෙනුවෙන් පෙනී සිටින හරිදේ ටීවී නාලිකාව හැම විටම ක්‍රියා කරන්නේ. හෙළ සංස්කෘතිය ගැන කතා කරද්දී හැමදාමත්ම මේ මැදිරියට එන්නේ ඒ පිළිබඳව හසල දැනීමක් තියෙන අපේ රටේ අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ කියන මේ තුන් කාලෙම දකින්න පුළුවන් සම්පත් තමයි අපි මේ මැදිරියට කැඳවන්නේ. ඒ නිසාවෙන් අද දවසේදීත් අප මේ මැදිරියට කැඳවා ගත්ත අන්න එවන් වූ සුවිශේෂී තැනැත්තෙක්. මම එතුමාව මේ ලෙසට හඳුන්වන්නම්. එතුමා එක් අතකින් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා. ඒ වගේම ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඔබ අප හැමෝම හොඳින් අඳුනන නීතිඥ ශ්‍රීමාල් විජේසේකර මැතිතුමන් අයිබෝන් එතුමන්ට. ඉතින් මම මේ කියපු කාරණාවලට අමතරව එතුමාගෙන් ඔබට ඉගෙන ගන්න දැනගන්න බොහෝ දේ තියෙවි. හෙළ සංස්කෘතිය වැඩසටහනේ වගතුග අපි පුංචි වෙලාවකට කල් තියලා අපි අහමු එතුමාගේ ළමා කාලය අධ්‍යාපනයේ මේ වගේ එතුමාගේ මේ අද ආපු ගමනට කොහොමද එතුමාගේ පුංචි කාලේ ප්‍රයෝජනවත් වෙන්නේ කියලා ආරාධනා කරනවා ඔබතුමාට. ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා හරිදේ ටීවී නාලිකාවට. ඔබ කිව්වා වගේම මේ රටේ ජනතාවට හරිදේ ඉදිරිපත් කරන්න ඔබ ගන්න වෑයමට මුලින්ම සුබ පතනවා. ඒ වගේම අපිට ආරාධනා කිරීම පිළිබඳව හෙළ සංස්කෘතිය සහ වර්තමානයේ මේ රටේ වැවිලි ශාස්ත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ක්‍රිෂ්ණා ඇහුවා වගේ මගේ ළමා කාලය ගත්තොත් මම ගාල්ල ප්‍රදේශයේමයි. ළමා කාලය සම්පූර්ණයෙන්ම ගත වෙන්නේ මගේ ගම් ප්‍රදේශය ගත්තොත් ගාල්ලට ආසන්නයේ තියෙන රත්ගම් ප්‍රදේශය. මගේ පියා එහි මමත් ගාල්ලට ආසන්නයේම දඩල්ල ප්‍රදේශයේ. ඉතින් අපි හැදුනේ වැඩුනේ එහෙම මේ පුංචි කාලේ ඉඳන්ම මම එකේ ශ්‍රේණියේ ඉඳන් ගාල්ල විශ්ව විද්‍යාලයට තමයි අධ්‍යාපනය ලබන්න එන්නේ. ඒ කාලේ ඉතින් දැන් වගේ තිබුණේ නැහැ අපි කෝච්චියේ එන්නේ බස් එකේ කෝච්චියේ. ඉතින් බොහොම සුන්දර ළමා කාලයක්. ඉතින් මම හිතනවා මගේ සම්පූර්ණ ජීවිත හැඩගැස්ම සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ එකක් මගේ දෙමව්පියෝ. දෙවෙනි එක මගේ ඉස්කෝලේ. ඉතින් රිච්මන්ඩ් විද්‍යාලයෙන් ගත්ත ඒ විනයගරුක ඒ වගේ මේ අධ්‍යාපනය තමයි මගේ ජීවිතයේ අද තියෙන තත්වයට ගේන්න සම්පූර්ණයෙන්ම ඒක පාදක වුණේ කියන එක මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ අම්මා දෙමව්පියෝ දෙන්න. ඒ වගේම ඥාතීන් ගුරුවරු මේ සියලු දෙනා තමයි මට මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මම 1993 දෙසැම්බර් මාසෙ තමයි වෘත්තීය නීතිඥවරයෙක් හැටියට දිවුරුම් දෙන්නේ. අපේ උසස් අධ්‍යාපන කාලේ ටිකක් හැලහැප්පීම් වලට බඳුන් වෙච්ච කාලයක්. උසස් අධ්‍යාපනය කරන අවධිය තමයි මේ රටේ යම් 87 89 අවධිය ඒ කාලය තුල අධ්‍යාපන කටයුතු අපි කරගෙන ගිහිල්ලා උසස් අධ්‍යාපනයට ඇතුල් වෙලා මම නීති විද්‍යාලයේ තමයි ඉගෙන ගන්න වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ. නීති විද්‍යාලයෙන් 94 ඉඳන් ගාල්ල ප්‍රදේශයේ සම්බන්ධ වෙමින් බැයි මගේ වෘත්තීය කටයුතු පවත්වාගෙන යනවා. දැනට ඉතින් සෑහෙන මගෙන් කනිෂ්ඨ නීතිඥ මහතුරුත් මගේ යටතේ හිටපු අය ගොඩක් ඉන්නවා. අද උන් විවිධ තනතුරු වල තරණ අය ඉන්නවා. ඉතින් ඒක තමයි මගේ ජීවිත ගමන. හොඳයි. මම හිතනවා ඔබතුමන් එහෙම බොහොම සතුටින් ඉන්න අතීතයේ දෙස හැරිලා බලලා Taman ලබාගත් සියලු දේම පිළිසඳ පිදුවා. ඒ තමයි මම හිතන්නේ රිච්මන්ඩ් වරේකුගේ තිබෙන හදවතේ දේ. ඒකට හැමදේම අපි කියන්නේ නේද කිසිවක් නොවේ.
තමනට සියල්ල රිච්මන්ඩ් නමට වේ. ඒ නිසාවෙන් ඒ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එතුමන් තමන්ගේ ඒ අද දවසේ මේ ලබා තිබෙන සාර්ථකත්වයේ සියලු ගෞරවයන් තමන්ගේ පාසලට මෑණියන්ට පියාණන්ට සහ තමන්ගේ ඒ මෙතෙක් ආ ගමනට දිරිදුන් සැමටම ගරු කරන්නට එතුමන් මේ අවස්ථාව කරගත්තා. ඉතින් අපි එතුමන්ගේ ඒ ගෞරවනීය බවට සහ සමාජයට එතුමන් දුන් වටිනාකම් වලට අපේ ගෞරවය පෙරලා පුද කරන අතරතුරේ දැන් අද වෙද්දින් අපේ රටේ දැන් අපි අද දවසේ කතා කරන්නේ ඇත්තටම වැවිලි ආර්ථිකයයි රටේ සංස්කෘතියයි ගැන. මොකද හෙළ සංස්කෘතියේ තුලින් අපි අද දවසේ එතුමන්ව විමසන්නේ එතුමා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා හැටියට. දැන් සැබවින්ම ශ්‍රීමාල් විජේසේකර මැතිතුමනි දැන් ඇත්තටම මොකද්ද රාජ්‍ය වැවිලි සංස්ථාව කියන්නේ? කොහොමද මේ සංස්ථාව ස්ථාපිත වෙන්නේ? රාජ්‍ය වැවිලි සංස්ථාව අද වෙනකොට ගත්තොත් අවුරුදු 60 ගණනකට වැඩි ඉතිහාසයක් තියෙන මේ රටේ තිබෙන රාජ්‍ය ආයතනයක්. වැවිලි ශාස්ත්‍රයේ රාජ්‍ය ආයතනයකට ආගමනය සිදු වෙන්නේ වැවිලි සංස්ථාව හරහා කිව්වොත් මම හිතනවා නිවැරදි කියලා. ඒකට හේතුව තමයි ඔබ දන්නවා අපි කතා කරොත් අපි ඉගෙනගෙන තියෙන්නේ වර්තමාන අවුරුදු 150ක් යුරෝපියන් අපේ රට අත්පත් කරගත්තට පස්සේ විශේෂයෙන්ම ඉංග්‍රීසින් 1815 අපේ රට යටත් කරගත්තට පස්සේ තමයි මේ වැවිලි ආර්ථිකය ලෝකෙට යන ආර්ථිකයක් බවට අපේ රටේ පත් වෙන්නේ. අපි ඊට කලින් අහලා තියෙනවා අපේ රජවරුන්ගේ කාලේ අපි ධාන්‍ය වලින් වෙනත් ස්වයං පෝෂිත වෙලා ඒ විතරක් අපි රට ස්වයං පෝෂිත වුණා විතරක් නෙමෙයි ඒක අනිත් රටවලට අපි පෙරදිග ධාන්‍යාගාරය කියලා අපේ රට හැඳින්වුවා. ඒ විතරක් නෙමෙයි ඉතින් ඒ ධාන්‍ය අපේ කෘෂි කර්මාන්තයේ වැවිලි කර්මාන්තයේ මේව කරන්න අපේ ශ්‍රේෂ්ඨ රජවරු අහසින් වැටෙන වැහි බිඳුවක් පවා මුහුදට නොයවා තියෙන්න පුළුවන් වාරි කර්මාන්තයක් මුළු ලෝකෙම පුදුම වෙන විශ්මයටපත් වෙන වාරි කර්මාන්තයක් ගොඩනගපු රටක් අපි. එහෙම ජාතියක්. එහෙම ආඩම් අපිට තියෙන ඉතිහාසයක් තියෙන රටක් අපි. එහෙම රටක තමයි අපි මං හිතන්නේ 1815 වෙනකොට අපි පිට රටින් ගෙනල්ලා කාපු ජාතියක් නෙමෙයි. අපි යුරෝපියන්ට යටත් වෙනකොට අපි අපේ ඔබ දන්නවා මේ රටට යුරෝපීය ජාතිකයන් එන්නේ අපේ රටේ තියෙන සම්පත් නිසා. විශේෂයෙන්ම කුරුඳු වගේ ඒ ඔවුන්ට ඕන කරන කුළු බඩු ගෙනියන්න තමයි යුරෝපියන් විශේෂයෙන්ම පෘතුගීසින් ලන්දේසින් මේ රටට එන්නේ. සමාවෙන්න නීතිඥ දැන් මේ කාරණාවේදී දැන් අතීතයේ පිළිබඳව අපි හොඳින් හැදෑරීම් කරගෙන ගියොත් දැන් විශේෂයෙන්ම මේ ඊජිප්තුව ශිෂ්ටාචාරය තුළ දැන් ක්ලියෝපැට්‍රා ලෝකේ ලස්සනම කාන්තාව හැටියට හඳුන්වන ඇයගේ රූපලාවන්‍ය රහස් හැටියට ශ්‍රී ලංකන් කුරුඳු නැත්නම් අපේ කුරුඳු තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් ඒ තරම් හොඳ නමක් අපේ කුරුඳු වලට ලෝකෙ පුරාම තිබිලා තියෙනවා. ඔබ හරියටම කිව්වා වගේ ඉතින් ඒ වගේ ඒ ඔවුන්ගේ මේ කුළු බඩු වෙන කුරුඳු ඔය ක්ලියෝපැට්‍රා කියපු කතාව ඊට අමතරව මැණික් රන් රිදී මුතු මැණික් තිබිච්ච දේවල් ඒ හැම දෙයකින්ම ස්වයං පෝෂිත වෙච්ච රටක් කතා කරනවා නම් ඒ ගැන වෙනමම කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම තිබුච්ච රටක හැබැයි අපි ඉගෙන ගන්න කාලේ වෙනකොට අපි ඉගෙන ගන්නේ අපේ ප්‍රධාන ආර්ථික භෝග හැටියට තේ පොල් රබර්. ඒතකොට මේ තේ කියන්නේ අපේ රටේ දෙයක් නෙමෙයි. රබරුත් එහෙමයි. පොලුත් අපේ රටේ තිබුණාට මම පොලුත් අපේ රටේට ආවේනික භෝගයක් හැටියට නෙමෙයි තියෙන්නේ. ඉතින් එහෙම තියෙනකොට විශේෂයෙන්ම රාජ්‍ය වැවිලි සංස්ථාව බිහි වෙන්නේ 1958 ඒක වර්ගකට තිබිච්ච බණ්ඩාරනායක මැතිතුමාගේ රජය යටතේ 58 වෙනකොට මේ රට තේ වලින් සිලෝන් ටී කියන නාමය දිනාගෙන තිබිච්ච රටක්. අපේ රටට තමයි අදටත් මේ සිලෝන් ටී කියන නම වෙන කිසිදු රටක තේ නිෂ්පාදනය කරාට ලෝකේ තාමත් ශ්‍රී ලංකා තේ එහෙම නැත්නම් සිලෝන් ටී කියන තේ වලට තියෙන නම නැති කරන්න බැරි වෙලා තියෙනවා. ඒක අදටත් ඒක තමයි තියෙන ලොකුම වැදගත්ම දේ. සාගෙන ඒ කියන්නේ අපේ බ්‍රෑන්ඩ් නේම් එක සන්නාමය හැටියට තිබුණා සිලෝන් ටී. එතකොට මේ දේ තිබිච්ච දේ ශ්‍රී ලාංකිකයන්ට ලාංකික පුරවැසියන් හැටියට අපේ රටට මේ වැවිලි ශාස්ත්‍රය තුල තරඟ කරන්න පුළුවන් රාජ්‍ය ආයතනයක් හැටියට තමයි 1958 අංක 54 කියන ඔබතුමන් සඳහන් කරන්නේ ඒ වෙන විටත් මේක පැවතුනේ සුදු මහත්තුරුන්ගේ අතේමයි.
ඔව් සුදු මහතුරු සහ ඔවුන් සමග සම්බන්ධ වෙච්ච යුරෝපීය සහ ශ්‍රී ලාංකික සමාගම්. බොහොම 14ක් අතර තමයි මේ වැවිලි ශාස්ත්‍රයේ තේ විතරක් නෙමෙයි මුළු සමස්ත වැවිලි ශාස්ත්‍රෙම තුනේ එකෙන් වැඩියෙන්ම තේ. තේ වගාව රබර් වගාව. එතකොට ඒක නිසා තමයි අපනයන භෝග හැටියට මේවා ඒ යුරෝපීය රටවලට මේ නිෂ්පාදන භාණ්ඩ හැටියට රටින් ගෙනියන්නේ. අපේ රටේ කලින් තිබුණු අපි අර කතා කරපු අපේ රටේ වී ගොවිතැන අනිකුත් ගොවිතැන් මේ හාසක යම්කිසිට වඩා ඉස්සරහට එනවා මේ දේවල්. මේ වැවිලි ආර්ථිකය. ඉතින් ඒක නිසා තමයි මේ ආයතනය බිහි වෙන්නේ 1958 අංක 54 දරන පනත යටතේ. එදින ඉඳන් ඔබ දන්නවා අපේ රටේ විශාල හැරවුම් ලක්ෂයක් තමයි මේ ඉඩම් සම්බන්ධව ගත්තොතින් ඇති වෙන සමගි පෙරමුණු රජය යටතේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හඳුන්වලා දීලා මේ රටේ ඉතාමත්ම සුළු කොටසකට ඉඩම් හිමි ධනපති පන්තියක් වැවිලි පන්තියක් අතර තිබිච්ච ඉඩම් සමස්ත ජනතාවට ගේන්න ඕන කියන ඉතාමත්ම හොඳ මේ අදහසකින් විශාල විප්ලවයක් කරනවා. මම දකින්නේ ඒක මේ රටේ ජනතාව වෙනුවෙන් කාන්තාවක් හැටියට එතුමිය ගත්ත ඉතාම මේ ප්‍රශස්ත තීන්දුවක්. ප්‍රශස්ත තීන්දුවක් මම හිතනවා අපි එතුමිය ගැන එතුමිය සහ එතුමියගේ ඒ කාලය තුල ගත්ත තීරණ ගත්ත මේ ගැන කතා කරනවා නම් මේ රටේ ඔබ කියපු නැවත වතාවක් හෙළ සංස්කෘතිය නැවත වතාවක් ශ්‍රී ලාංකික බව නැවත වතාවක් මේ රට තුල අපි දෙපයින් නැගිටින්න ඕන කියන එක 48න් පස්සේ අපි නැවත ලෝකයේ ඉදිරියේ දෙපයින් නැගිටින්න ඕන කියන දේ මම හිතන්නේ ඒ අවුරුදු 7 තුල වෙච්ච දේවල් ඉතාමන්ම එතුමියට ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි අපි ශ්‍රී ලාංකිකයන් හැටියට. සමහරට ඇය අම්මා කෙනෙක් නිසා වෙන්න ඇතිනේ. දැන් අපි කවදත් අහලා තියෙන්නේ අතට වෙරළු ඇහිඳගෙන ඉන්නට පලා නෙලාගෙන පරටම දර කඩාගෙන එයි අම්මා විදිහට අම්මා හරි ස්වයං පෝෂිතයිනේ. අම්මාගේ ඉනාත ගෑවත් දරුවෙකුට කන්න දෙයක් තියෙනවා නේ. අම්මගේ දර ටිකෙන් තමයි උයලා කන්න දෙන්නේ. එතකොට අතට ඇහිඳගෙන ඉන්න වෙරළු ටිකෙන් අපි බඩ පුරව ගන්නවා. එතකොට ඇය අම්මා කෙනෙක්. ඇයට හිතෙන්නේ නැති මේ විදිහට මේ ගමන ගිහිල්ලා අපිට අතපාන්න බෑ. අපේ දෙයක් අපි ගොඩ නගන්න ඕනේ, ඇති කරගන්න ඕනේ. ඒ නිසා අය මේ නිර්භය තීන්දුව අර සියලු පිරිමින් අභිබව ගන්නට හැකියාව තියෙනවා. මම හිතන්නේ ක්‍රිෂ්ණා ඒකට ඇයට ඕන කරන්නේ දේශපාලන පසුබිම සහ වටපිටාවක් තිබුණා. ඇයට මේකට නායකත්වය දෙන්න මේ රටේ රට ගැන හිටපු ඒ ප්‍රගතිශීලී බලවේගයන් ඈත් සමග සිටියා. ඊළඟට ඒ සඳහා වූ නිර්මාණය වූ පරිසරය ඇයට නිර්මාණය වුණා. ඉතින් ඒක නිසා මේ විප්ලවීය තීරණයක් ගත්තා. දැන් උදාහරණයකට ඔබත් මමත් ඉගෙන ගත්ත කාලේ මේ රටේ අද වෙනකොට අපේ પરම්පරාවේ අපි ඉගෙන ගන්න ළමා වයසේදී පාසලේදී අපි ඉගෙන ගත්ත දේ මොනවද තියෙන්නේ? අපි අපේ රටේ මේ ඉදිකිරීම් කර්මාන්තය ගත්තොත් ඉදිකිරීම් කර්මාන්තය ගත්තොත් අපි ඉගෙන ගත්තේ ඔරුවල වාණි ගැන කියනකොට ඔරුවල කියන නම කියවනවා. ඊළඟට සිමෙන්ති ගැන කියනකොට අපේ රටේ අපේ ගාල්ලේ සිමෙන්ති පුත්තලමේ සිමෙන්ති කංකසන්තුරේ සිමෙන්ති. එතකොට අපේ මෝටර මේ රබර් එක්ක බැඳුණු දේ ගැන කිව්වොත් අපි කතා කරේ කැලණි ටයර් වාලච්චේනේ කඩදාසි කන්තලේ සීනි පැල්වත්තේ සීනි අපේ යුනික් රේඩියෝ එක එතකොට ෆියට් කාර් එක මේ ඉතින් ඉන්දියාවේ පිරිස ඔය වෙරළාසන්න පිරිස පවා මේ ගස්වල නැගගෙන අපේ රේඩියෝ channel එක අහුවා කියලා අපි කියනවා මේ දකුණු ඉන්දියාවේ මිනිස්සු එතකොට ඒ වගේ හැම අංශයක්ම ඊළඟට රෙදි කර්මාන්තය අත්‍යන්ත රෙදි කර්මාන්තය පේෂ කර්මාන්තය කියලා අමාත්‍යාංශ බිහි වුණා පසු කාලීනව. එතකොට පූගොඩ රෙදි අවසානයේ දැන් මේවා අද දරුවන්ට ඉගෙන ගන්න අපේ රටේ කියන දේවල් අද අපි සිටීමේ මාක් කරනවා. අපි ළමයිට දෙනවා. ඒවා අපි දකින්නේ ඊටාමන්ම දීර්ඝකාලීන දැක්මක් සහිතව සිදුවෙච්ච දේවල්. දැන් මේ වැවිලි අපි කතා කරන වැවිලි දේත් ඒ වගේ. දැන් එතුමියගේ ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය හරහා මේ රටේ ඉඩම් පොදු මහ ජනතාවට පත් වෙලා මේ ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය බිහි කරන්නෙම මේ රටේ තියෙන කෘෂි ආර්ථිකය වැවිලි ආර්ථිකය නම් වල ඒක රටේ මහා භාණ්ඩාගාරයට ආදායමක් බවට පත් කරන්න. මොකද ඔබත් දන්නවා සියලු දෙනා අපේ රටේ ජනතාව මේ අපි ඉදිරියට යන්න නම් අපේ රට මේ තියෙන තත්ත්වෙන් අපි ඉස්සරහට යන්න නම් මම හිතන්නේ අපිට තියෙන ප්‍රධානම විභවයන් තුල
තියෙන ප්‍රධානම දේ තමයි කෘෂිකර්මාන්තය, වැවිලි ආර්ථිකය. අපේ රටේ වෙනින් රටවල් වගේ නෙමෙයි. මුළු දවස් 365 පුරාවටම තියෙන වැවිලි ආර්ථිකයට සුදුසු කාලගුණයක් තියෙන. දැන් ඔබ දන්නවා සමහරක් රටවල් ගියොත් තේ නිෂ්පාදනය මම අද ඉන්න වැවිලි සංස්ථාවේ කරන ප්‍රධාන දේ ගත්තොත් සමහරක් රටවල් වල එක කාලයක තේ වවන රටවල එක කාලයකට තේ හිමෙන් බැහිලා. ඒකට තේ නමුත් ඒ රටවල තේත් වවනවා. හැබැයි අපේ රටේ එහෙම නැහැ. ඉතින් මේ වැවිලි ආර්ථිකය යල සහ මහා කන්නය කියන කන්න දෙකක් එක්ක තිබිච්ච බැඳිච්ච සංස්කෘතියක් අපිට තියෙනවා. ඒකත් එක්ක තමයි අපි දැන් තව සතියකින් දෙකකින් සමරන සිංහල අවුරුද්ද මේ වැවිලි ආර්ථිකයත් එක්ක සමරන දෙයක්. තමන්ගේ අටුකොටු ටික පුරවගත්ත කාලෙට තමයි අපේ අවුරුද්ද නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ සංස්කෘතිය නිර්මාණය වෙන්නේ හරහා. ඒ හරහා මේක වෙනස් වුණා මේ වැවිලි ආර්ථිකෙත් එක්ක. හැබැයි ඒක අපේ රටට ඕන විදියට තමයි යුරෝපීය ජාතිකයොත් ඒක රටට ගේන ආදායමක් හැටියට තමයි වුන් මේව කරන්නේ. දැන් උදාහරණ ගත්තොත් රටේ සියලු යටිතල පහසුකම් දියුණු වෙනවා. මාර්ග පද්ධතිය. ඊළඟට දුම්රිය මාර්ග. මේ සියල්ල නිර්මාණය වෙන්නේ මේ සියල් වැවිලි දුම්රිය මාර්ගයේ උඩරට ගත්තොත් වැවිලි ආර්ථිකයට සම්බන්ධ වෙලා තමයි මේවා නිර්මාණය වෙන්නේ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නයත් එක්ක වැවිලි සංස්ථාව 1972 වෙනකොට මේ වැවිලි සංස්ථාව සතුව තමන්ගේම වතු තිබෙනවා. ඒතකොට 72කට කලින් කියන්නේ අර තිබිච්ච යුරෝපීය සමාගම් අනිකුත් වැවිලි සමාගම් එක තරඟ කරමින් රටේ භාණ්ඩාගාරයට මුදල් ගෙනාපු ආයතනයක් රාජ්‍ය වැවිලි සංස්ථාව. ඒ කියන්නේ මහා භාණ්ඩාගාරේ පුරවන්න දායක වුණු ආයතනයක්. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාව ඉතාමත්ම ආදරෙන් වැළඳගත් ආයතනයක්. මේ රාජ්‍ය වැවිලි සංස්ථාව කොහොම මම හිතන්නේ මුළු රට පුරාම විහිදිච්ච වතු තිබුණා. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ එක වගන්තියක් තියෙනවා. ඒ වගන්තියේ පැහැදිලිව කියන මේ අත්පත් කරගන්න ඉඩම් එක අරමුණක් තමයි රාජ්‍ය වැවිලි සංස්ථාවට මේ කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට ලබා දීම. එක තව අරමුණක් තමයි අද අපි අඳුන්වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියලා ජනවසම කියන ඒ අති දැවැන්ත ආයතනයක්. ඒ ආයතනයට පිහිටවීම සහ අනෙකුත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම. ඒකට ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය ගැන කතා කරොත් ඒ අරහත් මේ ආයතනයට ලැබිච්ච ඉඩම් තිබුණා. ඒ අනුව මුළු දිවයින පුරාවටම මම හිතන්නේ වැවිලි සංස්ථාවට උතුරු නැගෙනහිර පළාත්වල ඇරුණම ජනවසමට උතුරු නැගෙනහිර පළාත්වල ඒවා තිබෙනවා පාලනය වුණා. ඊට පසුව මේ රටේ නැවත වතාවක් මේ සංස්කෘතිය වැවිලි තිබිච්ච රාජ්‍යයට තිබිච්ච වැවිලි ඒකාධිකාරය වැවිලි සංස්ථාව සහ ජනවසම හරහා 1992න් පස්සේ රාජ්‍යයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මේවා වැවිලි සමාගම් 22කට දැන් වෙනකොට 23ක් බවට තියෙනවා නිර්මාණය වෙලා පෞද්ගලීකරණය කරනවා. එතකොට ඒ අනුව තමයි ඔය දැනට තියෙන regional plantation corporations කියලා හඳුන්වන විවිධ නම් වලින් තියෙන වැලි සමාගම් බිහි වෙන්නේ 92න් පස්සේ. ඒවා ඉතින් අර විවෘත ආර්ථිකයත් සමග ඇතිවෙච්ච දේවල්. සමහරක් වෙලාවට මම විශ්වාස කරන්නේ රාජ්‍ය ආයතනයක් ඔබට මම මේ සාකච්ඡාවේදී කියන්න මේ රාජ්‍ය ආයතනයක් පාඩු ලබනවා කියන එක මම පිළිගන්න දෙයක් නෙමෙයි. ඒක මගේ දැන් මේ ආයතනයේ මේ සුළු කාලය තුල මම ඒක වෙනස් කරලා පෙන්නලා තියෙනවා. රාජ්‍ය ආයතනයක් පාඩු ලබන්නේ එක්කෝ රාජ්‍ය ආයතනයක් පාඩු ලබන්න සලස්සනවා. තම හිතාමතා තමන්ගේ ආර්ථිකය තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලට ඕන විදියට න්‍යාය පත්‍රයක් හදලා මේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න. එහෙම නැත්නම් වැරදි කළමනාකරණය නිසා. දැන් මේ වැරදි කළමනාකරණය නොවන තාක්කල් රාජ්‍ය ආයතනයක් පාඩු ලබන්නේ නැහැ. ඒක විශේෂිත වූ හේතු නැත්තම්. දැන් ඒක නිසා වැවිලි සංස්ථාවට අද වෙනකොට වතු 17ක් තිබෙනවා. මේ වතු අර පෞද්ගලීකරණය කිරීමෙන් පස්සේ ඉතුරු වෙච්ච ඒවා. ඒ වගේම පසුගිය කාලෙක මම පාලනය බාර ගන්න කලිනුත් පහුගිය අවදීන් වල සමහරක් වෙලාවට පෞද්ගලීකරණය කරපු සමහරක් වතු හරියට ගෙනියන්නේ නැති අවස්ථාවලදී පවරගත්ත වතු කීපයකුත් නැවත තියෙනවා. ඒක දැනට 17ක් ක්‍රියාත්මක වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගාල්ලේ එක වතු යායක් තිබෙනවා. ඒක ඉතා කුඩා වතු යායක්. විශාල වතු යායන් තියෙන්නේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ. අපිත් විශාල දායකත්වයක් රජයට රටට ආර්ථිකයට ලබා දෙනවා විශේෂයෙන්ම තේ කර්මාන්තය හරහා. මම හිතන්නේ ඔබතුමා හොඳ පණිවිඩයක් දුන්නා. එකක් තමයි අර සංගුණ න්‍යාය පත්‍රයකට අනුව ඇතැම් විට මේ ආයතන පාඩු ලබන ආයතන බවට පත් කරලා
ඊට පස්සේ ඒකට කොයි ආකාරයකද කටයුතු කරන්නේ? එහෙම නැත්නම් අර කිව්වා වගේ අක්‍රමවත් කළමනාකාරීත්වය. එතකොට මේ කොයි කාරණාව කොයි විදිහට තිබුණත් හරි කෙනෙක් අතට නැත්නම් මේ අර අපි කියන්නේ අර වැඩකාරයට බොරු බෑ වගේ හරියට වැඩක් කරන දන්න කෙනෙක් අතර මේ දේවල් ලැබුණාට පස්සේ ලොකු වෙනසක් බවට පත් වෙනවා. මම හිතන්නේ ඔබතුමා අතට මේ ආයතනයේ පත් වෙන කාලයත් ඉතාම සුළු මාස ගාණක් වගේද ඔව් දැනට අවුරුද්දක විතර ආසන්න කාලයක් ඇතුළත මොනතරම් ලොකු වෙනසක් කරලාද කියලා අපිට ඒ සංඛ්‍යාලයකන බැලුවහම ඉලක්කම් ටික දැක්කම හිතෙනවා අපි මතක් කරමු. ඔව් මම මේ ආයතනයේ බාරගන්නේ ඇත්තටම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ පාලනයට පත් වුණාට පස්සේ එතුමා 2019 නොවැම්බර් මාසයේ මේ රටේ රාජ්‍ය පාලනය වෙනකොට ජනතාවගේ විශාල ඉල්ලීමක් තියෙනවා මේ රට නැවත තිබු ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. විශාල මිනිසුන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි අවුරුදු 70කට වැඩි කාලයක් නිදහස ලැබලා තියෙනවා. නමුත් අපිම අද නිදහසෙන් පස්සේ අපි ඉන්න තැන ගැන අපි ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ හැටියට ඔබත් මමත් සතුටු වෙන්නේ නැහැ. ඇයි අපි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපි කතා කරන්න අපේ කාලේ වැය කරොත් අපේ අතීතය ගැන අපි මම හිතන්නේ අපි ඒ කාලේ අපි අනවශ්‍ය විදියට එක එක්කෙනාට ඇඟිලි දික් කරගෙන චෝදනා කරගෙන ප්‍රතිචෝදනා කරගෙන අනවශ්‍ය කාලයක් වැය කිරීමක්. අපි එතනින් ඉස්සරහට යන්න කියන ජේ තමයි ජනතාව ඉල්ලා හිටියේ. එතකොට එතුමා ඊට පස්සේ යම් යම් විශේෂිත තීරණ ගත්තා. ඒ අනුව අර එතුමා මේ රාජ්‍ය ආයතන වලට නිලධාරීන් සහ පාලකයන් මණ්ඩල වලට පත් කිරීමට වෙනස් තීරණ අනුගමනය කරා. ඇත්තටම මේක ජනතාවගේ කලින් තිබිච්ච ඉල්ලීමක්. ගත්තොත් වෙනදා අපි ඒවා වැරදි හෝ හරි කියලා කියනවා නෙමෙයි. මිනිස්සු විශ්වාස කරා දේශපාලනයට අවශ්‍ය විදියට නෙමෙයි මේ රාජ්‍ය ආයතන වලට සුදුසු විදියට පත් කරන්න කියලා එතුමා ඒ ක්‍රියාව ඉෂ්ට කරා. ඉතින් මම හිතනවා අද හැම ආයතනයකම විශේෂයෙන්ම මම ඉන්න ආයතනයේ පමණක් නෙමෙයි ඔබ සියලු ආයතන ගැන බැලුවොත් රාජ්‍යයට සම්බන්ධ රාජ්‍ය අනුබද්ධිත මේ සංස්ථා මණ්ඩල සහ දෙපාර්තමේන්තු හැම එකකම 2019 තිබිච්ච තත්ත්වයට වඩා ක්‍රිෂ්ණ ඉස්සරහට ගිහලා තියෙනවා. මේ කොවිඩ් අර්බුදයක් හමුවේ මේ රටට වෙන විදේශ විනිමය ගලාගෙන එන්න තිබිච්ච සියලු මාර්ග ඇහිරෙනකොට ගෝලීය අර්බුදයක් බවට පත් වෙනකොට අපි විශේෂයෙන්ම වැවිලි ශාස්ත්‍රය මේ කොවිඩ් අර්බුදය යටතේ කිසිදු දවසක නැවතුනේ නැහැ. මේ සියල්ලත් එක්ක අපි මේ රටේ දායකත්වයක් මේ හැම ආයතනයක්ම මම ආරාධනා කරනවා ඔබට මේක පරීක්ෂා කරලා බලන්න කියලා. තිබුණු තත්වයෙන් තිබුණට වඩා අර ජනතාවගේ අපි ඉන්නේ ජනතාව වෙනුවෙන් දේශපාලනය වෙනම කතා කළ යුතු දෙයක්. හැබැයි මම විශ්වාස කරනවා වෙච්ච පාඩු අවම කරගෙන හෝ ලාභ ලැබමින් අද එනවා කියලා. ඉතින් රාජ්‍ය වැලි සංස්ථාව මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා ඒ වගේම අගමැතිතුමා අපේ මහින්ද රාජපක්ෂ හිටපු ගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා එතුමා මම සලකන්නේ අලුත් මේ රටට ඕන කරන දේශපාලනයක් නිවැරදි විදියට දකින තරුණ දේශපාලන නායකයෙක් හැටියට. ඉතින් එතුමා යටතේ තමයි වැවිලි අමාත්‍යාංශය මෙහෙ වෙන්නේ. එතුමාගේ අනුව තමයි මම මේක බාරගන්නේ. ඉතින් මගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා. ඊටමම මේකට කැප වෙච්ච අධ්‍යක්ෂක මණ්ඩලයක්. ඉතින් අපි බාර ගන්නකොට 2000 මම සභාපති ධූරයට පත් වෙන්නේ 2020 පෙබරවාරි මාසේ. මේ ආයතනය මාසයකට ආසන්න වශයෙන් මිලියන 20ක් පාඩු ලැබුව ආයතනයක්. මිලියන මාසයකට. 2019 අවුරුද්දේ පාඩුව මිලියන 329යි. 2019 අවුරුද්දේ පාඩුව. මම 2020 අවුරුද්දේ මේ මිලියන 329ක් ලැබුවා. පාඩුව මිලියන 149 දක්වා අඩු කරා. මම බාර අරගෙන මාස 11ක් ඇතුළත. ඉතින් ඒ අතරෙදි මාසිකව ගත්තොත් ඒ අවුරුද්දේ මම ජූනි මාසේ අපි ලාභ ලැබුවා. දැන් මේ අවුරුද්දෙන් ගත්තොත් පෙබරවාරි සහ මාර්තු 2021 අවුරුද්දේ අපි දැන් මේ ආයතනයේ ලාභ මට්ටමට ගෙනල්ලා තියෙනවා. මේවට ඔබ දන්නවා දැන් වැවිලිත් එක ගත්තොත් වෙනින් එකක නම් භාණ්ඩ නිෂ්පාදනය කරලා වැඩි කරන්න පුළුවන්. මේක එහෙම බෑ. මේක මේ වැවිලිත් එක්ක බැඳිච්ච ආර්ථිකය හසුරවන ආයතන සම්බන්ධ වෙලා තියෙනවා කාලගුණික තත්ත්වයන් එක්ක. අපිට ඕන විදිහට මේ දේ කරන්න බෑ. ඉතින් අපි මේක වෙනස් කරේ
පළවෙනි දේ අපි තීරණය කරා මේ ආයතනය හරහා වෙච්ච අවිධිමත්ව තිබුණු සියලු දේ නතර කරන්න. ඒක තමයි ගත්ත පළවෙනි තීරණ. යම් අවිධිමත් ක්‍රමවේදයන්ට තිබුණු සියලුම දේ අපි පළවෙනි අවස්ථාවෙන්ම නතර කරා. ඒවා නතර කිරීමත් එක්කම අපිට පුළුවන් වුණා දකින්න සහ පේන්න අර යම්කිසි විදියකින් අවිධිමත් ක්‍රමවේදයන් තුලින් ආයතනයට එන්න නැතුව විවිධ ආකාරයෙන් පිටට ගියපු මුදල් ටික ඉතුරු වෙනවා. විවිධ ක්‍රමවේදයන් හරහා. ඊළඟට මේ ආයතනය හරහා ආයතනයේ තිබෙනවා දැනට තේ කර්මාන්තශාලා 3ක්. තේ කර්මාන්තශාලා විශාල ගණනක් තිබිච්ච ආයතනයක්. ක්‍රියාත්මක 3යි. මේ කර්මාන්තශාලා හරි පරිදි නඩත්තු කරලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම විශාලම කර්මාන්තශාලාව තියෙන කැලෑබොක්ක කියන වතුයාය නුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙකටම අයිති. හැකි ඉක්මනින් අපි මේවා නවීකරණය කරා. මොකද ඒ වෙනකොට මම බැලුවායි සාමාන්‍යයෙන් තියෙන්න ඕන වෙළඳ පොලේ තේ මණ්ඩලයේදී විකිණන තේක තියෙන සාමාන්‍ය අගයත් අපේ තේ එකක් විකිණන අගයත් අතර ලොකු වෙනසක් තිබුණා. අඩුවක්. මේක පරීක්ෂා කරායි කියලා. ඒකම ඒ අදාළ ප්‍රමිතියේ නිෂ්පාදන ප්‍රමිතියේ අඩුවක් තියෙනවා. ඒ අඩුවට හේතුව තමයි කර්මාන්තශාලා නවීකරණය නොකිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වය. මේ දේ ඒ හැකි තාක්ෂණික ගැටලු. අපි කර්මාන්තශාලා නවීකරණය කරා ඉතා කෙටි කාලයක් ඇතුළත. ඒකම දැන් වෙනකොට මේ කර්මාන්තශාලා 3 අර සාමාන්‍ය අගයත් තිබිච්ච රුපියල් 150ක 200ක විතර පිටිපස්සෙන් තිබිච්ච එක නියම මිලට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි තරඟ කරනවා අනෙකුත් පෞද්ගලික තේ කර්මාන්තශාලාවල මිලත් සමග තේ ඔක්ෂන් එකේදී. ඉතින් ඊළඟට පොහොර සහ කෘෂිකාර්මික භාවිතයන් හරියට සිදු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මම හිතුවා අපි තීරණය කරා අපිට තියෙන ප්‍රධානතම මූලික ටිකෙන් අපි වැඩි කරන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් තියෙන එකෙන් ගත හැකි උපරිමය දක්වා යා යුතුයි කියන එක. එක පැත්තකින් අවිධිමත් බව නැති කළා යම් තැනක දූෂණය තිබුණා නම් ඒක අවම කරා. ඊට පස්සේ අපි පෝර සහ අනිත් ටික හැකි පමණ දීලා ගන්න ඕන තියෙන තැනින් වැඩි කරා. ඊළඟට ක්‍රිෂ්ණ මේ ආයතනය දීර්ඝ කාලිනව පවතිනවා. ඔව්. අපි ඒ ගැන මේ විරාමයෙන් පස්සේ කතා කරමු. මම හිතන්නේ අපි සූදානම් අද හෙළ සංස්කෘතිය තුළින් මම හිතන්නේ ඔබ මේ කතා බහත් එක්ක කාලය ගත කරද්දි කාලය යනවා දැනෙන්නේ නැහැ. මොකද සමහරවිට මේ කතා කරන්නේ ඔබ ගැන වෙන්න පුළුවන්. මොකද ඔබ වැඩ කරපු ආයතන ගැන වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය අපිට ඊටාම වටිනවා. ඉතින් අපි සූදානම් අද විරාමයකට ලබා ගොස් නැවත මේ පිළිබඳව කතා කරන්න. අපි ඔබට මතක් කරන්නම් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකරලී බඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකරලී බඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථන අංකය 077 321 3966 දුරකථන අංකය 077 321 3966. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. මේ විරාමයෙන් අනතුරු ඔබ වෙනුවෙන් බොහෝ දේ සූදානම් වෙන්න. හරිම තැනින් ජීවිතේ පටන් ගන්න. විචාර, අදහස්, යෝජනා, චෝදනා මනුදමින් පෙරට හොඳම රටක් සිහින දකින්න අවදි ජීවිත සිහින නිරෝගීව ඉන්න වේදදුර අසපුව TV 123 හරිදේ TV සම්මා සතියෙන් හරිදේ හරියටම හරිදේ TV. ඇගිසිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමුවෝතින් චරපුරුෂයෝ දැන් මා වටලා යන එන හැම තැන් මුරදාලා යන එන හැම තැන් මුරදාලා
ඔබේ අදහස් අපට කියන්න වගේම ඔබේ අදහස් මට කියන්න ඊළඟ වැඩසටහන අපි මේක සංවර්ධනය කරගනිද්දී අපිට ඔබේ අදහස් ඕන මේ ගීත තෝරන්න. ඔබත් අපිට කියන්නකෝ මෙන්න මේ ගීත කොටස් ටික අපි කතා කරමු කියලා. මට හිතුණා මේ ගීත ඇතුලේ ඔබේ අදහසක් තියෙනවා හොඳයි කියලා. හේතුව මමත් හොයනවා ඔබත් හොයනවා අපි හැමෝම හොයමු මොකක්ද රසය කියලා. ඔබේ අදහස් අපිට කියන්නකෝ හරිදී ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල 077 321 39 66. ඒ වගේම හරිදී ටීවී කොළඹ කාර්යාලයේ ඔබ කතා කරන්න මාදිවිල පාර තලවතුකට දුරකථනයේ විවෘතයි 01 70 60 631. හොඳයි විරාමෙන් අනතුරුව අපි නැවතත් පියෝ ටීවී නාලිකා අංක 123න් හරිද ටීවී සමගින් ඔබත් සමග සම්බන්ධ වෙනවා. අපි කතා කරපු හිටියේ හෙළ සංස්කෘතියත් එක්ක මේ වැවිලි ආර්ථිකයයි රටේ සංස්කෘතියයි පිළිබඳව. ඉතින් එහෙම කතා කරන අපි මැදිරියට බොහොම ගෞරවයෙන් කැඳවා ගත්තා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කරු සභාපතිතුමන් ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥ ශ්‍රීමාල් විජේසේකර මැතිතුමන්. එතුමන් මේක කතාව කොයිතරම් රසවත්ව අපිට කියාගෙන ආවද කියනවා මට දැනුනේ පාසලේ පන්තියක පාඩමක් අහගෙන ඉන්නවා වගේ. ඒ නිසා මේ කාරණා හොඳට මට දැනෙනවා වගේ මම විශ්වාස කරනවා ඔබටත් ඒ දැනුම ඒ විදිහටම ලැබෙන්නේ නැති කියලා. ඉතින් නීතිඥතුමනි දැන් අපි මේ ආපු ගමන් මගේ අපි නවත්තපු තැනින් ආයේ පටන් ගමු. දැන් අවිධිමත් කළමනාකරණය පිළිබඳව ඔබ ඒ ගලා යෑම අනවශ්‍ය කාන්දු වීම ටික නතර කරා. ඊට පස්සේ පොහොර සහ ඒ අනිකුත් අවශ්‍ය කරන දේවල් නිවැරදි පිළිවෙලට සැපෙවුවා. ඊන අනතුරු මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න? ඊළඟට විශේෂයෙන්ම දැන් පසුගිය දැන් මේ ආයතනයේ විවිධ ගැටලු තිබෙනවා. මම නැති කියන්නේ දැන් මේ ආයතනය මම බාර ගන්නකොට කාලෙක ඉඳගෙන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මුහුණ දෙන්න වෙලා තියෙන පසුගිය දැනට විශ්‍රාම ගිහිල්ලා තියෙන සේවක සේවිකාවන්ගේට ගෙවිය යුතු ව්‍යවස්ථාපිත දීමනා ගෙවලා නැහැ. විශාල මිලියන ගණනක් ණයයි. මේ මිනිසුන්ට ගෙවන්න දේවල් ඉතිරි වෙලා තියෙනවා. ණය නඩු තිබෙනවා උසාවියේ දාලා. ඒවා අය කරගන්න නැතු 2010ක විතර වගේ නම් මේවා හරියට ගෙවලා නැහැ. ඉතින් ඊළඟට මම බාර ගන්න කොටත් EPF ETF ගෙවලා තිබුණේ නැහැ. මම ඒක ගෙවන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මේ ආයතනයේ මාසයකට මිලියන 10කට වැඩි ප්‍රමාණයක් ඒක ගෙවෙනවා. ඉතින් ඔබ සමහරක් වෙලාවට මේ වතු යායන් වලට ගිහිල්ලා පරීක්ෂා කරොත් පෙනෙයි මේ ජනතාව මේ ආර්ථිකයට හරිම ආසයි. ආර්ථිකය කියන්නේ මේ වතු වල මේ සංස්කෘතියට. මේ මිනිස්සු මම අනුගතයි මේ අනුගතයි. මේ මිනිස්සු ඇත්තටම එක වෙලාවකට හිතනවා මේ මිනිස්සු තමන්ගේ කර්මාන්ත ශාලාවක් හරියට පවත්වාගෙන යනවා නම් ඒ වත්ත හරියට පවත්වාගෙන යනවා නම් මේ කම්කරු ජනතාව ඒකට හරි කැමතියි. ආදරේ. ඉතින් නමුත් පසුගිය කාලේ මේ තිබිච්ච ප්‍රතිපත්තීන් ඒවා නිසා තමයි මේ මිනිස්සු දැන් වතු කරෙන් ඈත් වෙලා ගිහිල්ලා කම්කරු ප්‍රශ්න තිබෙනවා. එතුමුගේ අද තියෙන මේ රජයේ වැටුප් වැඩි කරා අපි දැන් රාජ්‍ය ආයතනයේ හැටියට අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ නියම කරන ආකාරය අනුව යම් ඒ වගේ තියෙනවා විවිධ බැඳිච්ච ගිවිසුම් අරවා ඒවා රාජ්‍යයත් එක්ක තියෙන අනුව අපි මොකද රාජ්‍ය ආයතනයක් හැටියට අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවා. ඒ අනුව ඉස්සරහට යන්න ඒ අදාළ නිවේදනාවම ඉතින් මේ ආයතනය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් විදිහට තමයි 2019 වෙනකන් තිබුණේ. පසුගිය මම සතුටින් කියන්න ඕන මේ මගේ පසුගිය කාලේ පුරාවටම අපි භාණ්ඩාගාරයෙන් 7-5ක්වත් අපි ගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි එහෙම තියාගෙන අපි සියලු දැනට කරපු සංවර්ධන කටයුතු ටික අලුතින් වැවි මොකද අලුතෙන් වැව්වේ නැත්නම් ක්‍රිෂ්ණ මේ ආයතනය ඉදිරි පැවැත්මක් නැහැ. ඒ ගහකට කාල සීමාවක් තියෙනවා නේ. ඒ කාල සීමාවෙන් පස්සේ නැවත වගාවකට අපි යනවා. නැවත වගාවකට යා යුතුයි. විශාල ඉඩම් ප්‍රමාණයක් අතහැරලා තියෙනවා. ඉතින් මම මගේ බලාපොරොත්තුව තමයි වැවිලි සංස්ථාවේ මේ ඉඩම් හරියට අඳුන ගන්න. විවිධ අවස්ථාවල විවිධ තීරණ මත බදු දීම් අරවම සමහරට මේ නිසි මැනුමක් නැතිකමත් ගැටලු තියෙනට පැහැදිලිවම තිබෙනවා. ඒවා මේ නිසියාකාරයෙන් මැනුම් කටයුතු සිදු කිරීම කෙරිලා නැහැ. ඉඩම් හඳුනා ගැනීම පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඒවා මත ඊට පස්සේ විවිධ අවශ්‍යතාවයන් මත සමහරක් වෙලාවට දියුණු කරන්න කියලා හිතම් වෙන්නේ නැති මේවා තියෙන කොටස් විවිධයට බදු දීලා තියෙනවා. නමුත් ප්‍රතිපත්තියක් හැටියට අපි එමෙතුමාවත් මේ රජයේවත් පෞද්ගලීකරණය කියන ප්‍රතිපත්තියෙන් අපි ඈත් වෙලා ඉන්නේ. අපි නැවත අපේ කාලය තුල අපි පෞද්ගලීකරණය කරන්නේ නැහැ. අතිකරු ජනාධිපතිතුමාගේ
යටතේ අපි මේ ආයතන දියුණු කරනවා. හැබැයි අපි සෑම බිම්මංගලක්ම දැනට වගා කරලා නැති මේ රටේ ජනතාවට ඒකේ ප්‍රතිලාභය නැහැ හැටියට කරන්න ඕන කරන සැලසුම් දැන් සකස් කරගෙන යනවා. ප්‍රධාන පළමුවෙනි දේ හැටියට අපි ඉඩම් අඳුර ගන්නවා. දැනට අපි වගා කරලා තියෙන ඉඩම් අපේ සංස්ථාව යටතේ අපි ඉදිරියට කරන අපේ සැලසුම් කරන දේවල් ඊට පසුව අනිත් ඒවත් සමග අපි කොහොමද මේ සියල්ල රටට ආර්ථික ඵලදායීතාවය හැටියට කරන්නේ. අපේ ඉඩම් තුල අපි ඉදිරියට කරන දේ දැන් උදාහරණයක් හැටියට ඔබ කතා කරන මාතෘකාව මේ වැවිලි සංස්කෘතිය ගැන ගත්තොත් ඔබ දන්නවා 2019 දෙසැම්බර් වලින් පස්සේ මේ රටට ගෙන්නන භාණ්ඩ අපනයනය කරපු අපි පරිභෝජන භාණ්ඩ පවා අපි අපනයනය කරලා ආනයනය කරලා පරිභෝජනය කරන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. හැමදේම සමහරලාට කංකුන් ටික පවතින පලා ටික පවා ඉදිකට්ටේ ඉඳන් ගත්තොත් සරුංගලේද හඳුන් කූරද කොස්ස ඉදල මේ සියල්ල පවා අපි මේ ආනයනය කරලා පරිභෝජනය කරන මට්ටමට පත් කරලා තමයි මිනිස්සු පත් වෙලා නෙවෙයි මිනිස්සු ඒ තත්ත්වයට පත් කරලා කිව්වොත් නිවැරදි. පරිම්බර හිටපු විවිධ රජයන්. නමුත් අතිගරු ජනාධිපතිතුමා තීරණයක් ගත්තා මේ රටට හැකිතාක් දුරට මේ රටේ වවාගෙන කළ යුතු දේ වවන්න ඕන කියලා. ඒක එතුමාගේ මුල්ම ජනාධිපති වෙච්ච හැටියට දියුරුම් දීපු අවධියේම එතුමා කරා. එතුමාගේ ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රතිපත්තිය හැටියට ජනතාවගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ. දැන් ඒ අනුව ඔබ විශාල කතා බහට ලක් වුණා මේ කහ වගේ දේවල්. හැබැයි අද වෙනකොට මේ රටේ දැන් උදාහරණයකට මම ගත්තොත් ඔය ආනයනය කිරීම නතර කරපු භාණ්ඩ අතර තියෙන ප්‍රධානතම දෙයක් හැටියට තමයි කහ. මිනිස්සු දේ කතා කරා. මිනිස්සුන්ට දැනුණා. මිල වැඩි වුණා. හොයාගන්න නැති වුණා. ඇයි ඒකට හේතු උනේ? අපිට කහ වවන්න පුළුවන්කම තියෙද්දි අපි කහ පිට රටින් ගෙනාවා. හැබැයි දැන් මේ රටේ ගොවියා ගෘහ මට්ටමින් සහ අවශ්‍ය විදියට කහ ටික වවන්න පටන් ගන්නවා. මේ රාජ්‍ය අනුග්‍රහය මැදිහත් වීම අවශ්‍ය කරනවා. මේ මැදිහත් වීම අමාත්‍ය ඍජු තීරණ ගන්න වෙනවා. ඍජු තීරණ ගන්න වෙනවා. හැබැයි අපි පිළිගන්න ඕන ක්‍රිෂ්ණා අපි නැවත මේ රට හැරෙන්න ඕනනේ. මේ රට නැවත හැරෙන්න ඕන. මේ රටේ අනාගත පරම්පරාවට අනිකුත් දියුණු රටක් බවට පත් වෙන්න නම් අපි අපේ කෘෂි ආර්ථිකය හදා ගන්නවා. හැබැයි මම කියන්න කැමතියි අපි පුරවැසියෝ හැටියට. අපිට තියෙන වැරදි දේ තමයි අපේ යම්කිසි නිශ්චිත කෘෂි ආර්ථිකය ගැන, වැවිලි ආර්ථිකය ගැන, එහෙම නැත්නම් අපේ විදේශ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. අපේ අධ්‍යාපනය ගැන වෙන්න පුළුවන් අපි කතා කරොත්. ඒ රටට ජනතාවට බලපාන ඍජු දේවල් ගැන යම්කිසි එක ප්‍රතිපත්තියක් මේ රටට අවශ්‍යයි. මම දකින ප්‍රධානතම ප්‍රශ්නේ තියෙන උතන. රාජ්‍ය ප්‍රතිපත්තිය. කෘෂි ආර්ථිකය එක කාලයක් ආවම පිටරටින් භාණ්ඩ ගේනවද ඊළඟ අවුරුදු 5න් පස්සේ ඒක නතර වෙනවද කියන එක නෙමෙයි. මේ රට දියුණු කරන්න නම් අපිට පරිභෝජනය කරන්න පුළුවන්. අපිට වවන්න පුළුවන් භාණ්ඩ ටික මොන රජයක් ආවත් අපි මේ රටේ වවන්න ඕනේ. ඒ උදාහරණයක් විදිහට ඔබතුමාම කියනකොට මට මතක් වුණා මගේ එක්තරා මිත්‍රයෙක් ඉන්නවා කරාපිටිය මේ රෝහලේ හිටපු වෛද්‍යවරයෙක් දැන් එතුමන් විදේශගත වෙලා ඉන්නවා. ඔහු වරක් මීට සෑහෙන කාලයකට කලින් කිව්ව කතාව තමයි ඔහුනේ කිව්වා මේ අපේ රටේ ලුණු හිඟයක් එන කාලයක් තියෙනවා. එතකොට මිරිස් හිඟයක් එන කාලයක් එනවා. අමු මිරිස් ගොඩක් හිඟ කාලයක් එනවා. ඇයි මේ කාලෙට ආගත් කළා නැවත අමු මිරිස් හිටවන්න බැරි අපිට අඩු ගානේ මේ අපිට නිරීක්ෂණයක් තියෙනවා නම් වෙළඳ පොලේ මෙන්න මේ කාලෙට හැමදාම මේම හිඟයක් එනවා කියලා අපිට මිරිස් පන්සලයක් දෙකක් අඩුම තරමේ විතර හිටව ගන්න බැරි ඇයි කියලා ඔහු වරක් ප්‍රකාශ කරා. මට ඔබතුමන් එක කියද්දි මතක් වුණේ අර අපි හැමදේටම රජයට අත දික් කරන එහෙම නැත්නම් ජනාධිපතිවරයාට අමාත්‍යවරයාට හෝ එහෙම විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. මේක රටක් හැටියට අපි ඒ ගන්න රාජ්‍ය ප්‍රතිපත්ති තුල අපි හිත ගන්න ඕනේ. ඔව්. ඒක පුරවැසියෙක් අපේ යුතුකම. මම හිතන්නේ අපි රටේ අපි කතා කරන මාතෘකාව පැත්තෙන් විතරක් නෙමෙයි අපි රට පුරවැසියෝ හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට අපි නැවත නැගිටින්න නම් අපි කතා කරන ආඩම්බරෙන් කතා කරන අපේ පැරණි විභූතියට යන්න නම් මේ ලෝකේ අපි තවරන ගන්න ලෝකේ වෙනස් වීම ගෝලීය වෙනස් වීමුත් අපි තේරුම් ගන්න ඕන. ඒ ගෝලීය වෙනස් වීම වලට ගැලපෙන විදියට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එකක් තමයි කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය.
මේකට අපි පොදු ප්‍රතිපත්තියකට ප්‍රශ්න ඉතාලි අපේ කොඳුනාරටිය. ඒ පොදු ප්‍රතිපත්තිය තුල අපි ඉන්නවා. මම ඔබට එක උදාහරණ කීපයක් කියන්නම්. අපේ රටේ දැන් එනසල් කියන එක අපි කාඩමන් කියලා හඳුන්වනවා. එනසල් වගාව. ඒ කහ. දැන් එනසල් කියන්නේ අපි අපනයනය කිරීම තුළින් විශාල ආදායමක් ලැබිය හැකි දෙයක්. අපේ රටේ මේ දේවල් වලට ශ්‍රී ලංක කුරුඳු වලට කරාබු නැටි ගම්මිරිස් මේ ශ්‍රී ලාංකික නමට තියෙන පුදුමාකාර ඉල්ලුමක්. අපේ කළු ගම්මිරිස් වලට දැන් බ්ලැක් ටී කිව්වම මම කලින් කිව්වා වගේ සිලෝන් ටී වලට අද වෙනකොට ඒ ලෝකේ තියෙන නම ගෞරවය සහ දැන් සමහරට ඔබතුමන් කියන දැන් විදේශ රටකදී අපි ලංකාවේ කිව්වට වඩා එහෙම කිව්වහම වුන් අහන්නේ මේ සිලෝන් ටී එහෙම නැත්නම් අපේ ක්‍රිකට් ටීම් එක ගැන මෙච්චරයි වුන් සමහරලාට දන්නේ. ඒ වගේම මේ මට ඔබතුමන් සඳහන් කරද්දි මතක් වුණා වරක් රුසියාවට ගිය වෙලාවේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය රුසියන් හමුදාව සමග ගත සමූහ ඡායාරූපයකදී ඒ රටේ පුවත්පතක් පළ කරලා තිබුණා මේ තමයි ආසියාවේ දෙවෙනි බලවත්ම රාජ්‍ය නායිකාව කියලා. ඒ ආසියාවේ දෙවෙනි බලවත්ම රාජ්‍ය කියලා අපිට තිබුණු තැන. ඔව්. අද වෙනකොට කොහෙද තියෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි අපි එතෙන්ට යන්න බැරි නෑ. අපි එතෙන්ට යන්න නම් අපි ආකල්පමය වෙනසකට යා යුතුයි. අපේ දරුවන්ගේ ඉඳන් ඒ කියන්නේ ඔබතුමා කියන මේක සංස්කෘතිය හරහා කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ කුඩා වියේ සිට දරුවාට මේක අනුගත කරන්න පුළුවන් නම් රටට ආදරය කරන්න ඒ වගේම මේ අපේ ආර්ථිකය මොකද්ද කියලා හඳුනා ගන්න දැන් අපි හැමෝම දුවන්නේ වෛද්‍ය ඉංජිනේරු වෘත්තීන් පස්සේනේ. අපිට තියෙන්නේ ඒ සිහින පමණයිනේ. වෙන මොනවත්ම කරන්න බැරි නම් උපාධියක වෙන මොනවටවත්ම අපි සුසු නැත්තම් අපි කෘෂිකර්ම උපාධියකට යන්නේ ඩිප්ලෝමාවකට යන්නේ වෙන මුකුත්ම කරන්න බැරි නම්. එතකොට එහෙම නැතුව හොඳට පුළුවන් කෙනෙක් මේක කරලා අලුත් දේවල් හොයාගෙන ඒ ඔස්සේ අපේ රට හරවන්න පුළුවන් නම් එතෙන්ට නේද අපි යන්නේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි විය යුත්තේ. ඒකට තමයි අර අපි ආකල්පෙම වෙනස විය යුත්තේ. දැන් ඔය දේ වෙන්නේ මේ අපේ ඇති කරපු අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා හිතනවා මේ වෛද්‍යවරු ඉංජිනේරුවෝ කිව්වම නීතිඥවරු හරි එහෙම නැත්නම් අද බලන්නකො රජයේ රැකියාවකට යන්න තියෙන අවශ්‍යතාවය ඇයි දැන් මේක සමහරක් වෙලාවට ඔබ දන්නවා උපාධිධාරීන්ට රැකියාව කියන යනකොට පෞද්ගලික අංශයේ ඊට වඩා වැඩි වැටුපක් ලැබමින් හිටපු අය රාජ්‍ය අංශයට යනවා. ඒ යන වරදක් නැහැ. ඒ සමහරවිට සමන්ගේ සමාජ සුරක්ෂිතභාවය වෙන්න පුළුවන්. අර හැබැයි නමුත් එතනදී ඔවුන්ගේ ඒ සිතුවිල්ලම අපි හිතනවානේ තරුණ පරපුර හරි රැඩිකල්. ඔවුන්ට වෙනස් විදිහකට හිතන්න පුළුවන් කියලා. හැබැයි ඇයි ඔවුන්ට හිතන්න බැරි වෙලා තියෙන්නේ? ඒක තමයි අපි දෙන්න ඕන. ඒක තමයි රජය මේ රාජ්‍ය ප්‍රතිපත්ති හැටියට රාජ්‍ය ප්‍රතිපත්ති හදන දේශපාලඥයන් එක තැනක ඉඳගෙන එක ප්‍රතිපත්තියකින් ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිපත්තිය හරියට කවුද කළමනාකරණය කරන්න කියන එක මත. මේක හරියට කළමනාකරණය කරන්නේ කවුද? හැබැයි ප්‍රතිපත්ති වෙනස් වෙන්න බෑ. බැටන් එක චේන්ජ් වෙන්න ඊළාට ගන්න කෙනානේ. ඔව් අපි මේ කලින් රජ මිනිස්සු තීරණය කරයි ඒක. හැබැයි දැන් ඔබ ගත්තොතින් මම අර කලින් කියපු දේවල් වැවිලි ආනයනය කිරීම නතර කරනවා. දැන් මගේ වැවිලි සංස්ථාව යටතේ තිබිච්ච ප්‍රධාන වැවිලි භෝගයක් තමයි තේවලට අමතරව මීට වසර ගණනාවකට කලින් එනසල් කියනවා ගාව. ඔබද ඇති මේ දෙනියාය එනසල් වත්ත කියලා එකක් වෙනම තියෙනවා. ඉතින් එනසල් වත්ත. තාම ලස්සන පරිසරය. මේවා පිටරට එනසල් වලට තියෙන ඉල්ලුම විවිධාකාරයි. හැබැයි මොකද්ද සිද්ධ වෙලා තිබුණේ? ඉන්දියාවෙන් එනසල් ලංකාවට ගෙනල්ලා ප්‍රතිඅපනයනය කරනවා. සමහරක් වෙලාවට ඒවර මේ අගයන් එකතු කිරීම වගේ දේවල් මත තමයි දැන් ලෝකේ තියෙන සාමාන්‍යයෙන් තියෙන අපේ නමට. එහෙම අවස්ථා වෙන්න පුළුවන්. මම කියන්නේ ඒක ඒ අවස්ථා ගැන නෙමෙයි වැඩිපුරම රුපියල් අද වෙනකොට 2019 දෙසැම්බර් මාසයේ ජනාධිපති මේ රජයේ බාර ගන්නකොට තිබුණු එනසල් වලට තිබිච්ච මිලය අද අති දැවැන්ත විදිහට මිල වැඩි වෙලා තියෙනවා. අද සාමාන්‍යයෙන් එනසල් වෙළඳ පොලේ රුපියල් 12000 13000 20000 දක්වා එනසල් කිලෝවක් විකිනෙනවා. හැබැයි 2019ට කලින් තිබුණේ මේවා රුපියල් 1000කට 2000කටවත් දෙන්න බැරි මට්ටමක. කහත් එහෙමයි. කහ දැන් අද තව අවුරුද්දක් දෙකක් මේක හරියට යනකොට අපි අපනායන ශ්‍රී තත්ත්වයටපත් වේ. මගේ විෂය යටතේ නෙමෙයි. නමුත් රට දිහා බැලුවොත් අද ගොවීන්ට සල්ලි ටික අතට යනවා. අනිත් ඒවා ගත්තත් වී කර්මාන්තය ගත්තත් අද ගොවියට හොඳ මිලක් ලැබෙනවා. හැබැයි ඉතින් මේවා සමතුලිත වෙන්න ඕන පාරිභෝගිකයත් ගොවියත් දෙදෙනාම ආරක්ෂා වෙන විදියට.
අපිටත් අත යන්න ඕනේ හිත යන්න ඕනේ මේ රාක්කේක කඩේක විකුණන්න තියෙනකොට දේශීය දෙයකට. එතෙන්ට අපි ගේන්න ඕන ජනතාව. දැන් අපි බලන්නකෝ ක්‍රිෂ්ණ අපි උදේ නැගිට්ට තැන ඉඳන් ගත්තම අපි හවසට යනකම් අපි අපේ මනස හදලා තියෙන්නේ කොහොමද කියලා. අපි උදේට නැගිට්ටම බොන තේ එක වෙන්න පුළුවන්. කිරි එක වෙන්න පුළුවන්. අපිට අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න පිටරටට යන සල්ලි ටික නතර කරගන්න නම් කිරි පිටි වෙනුවෙන් කිරි පිටි කියලා බොන්නේ හොඳ දේ නෙමෙයි. අපිට කොළ කැඳ කෝප් එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අපි පුළුවන් තරම් අපිට පුළුවන් දේ තුල රට නිෂ්පාදනය කරගෙන පිටරටට යන අපේ මුදල් ටික නවත්තන්න ඕන. නමුත් පිටරට සමාගම් දත් මදින දේ බලන්නකෝ බුරුසු අපේ රටේද? දත් බෙහෙත් ටික අපේ රටේද? නෑනේ. දැහැටි දණ්ඩ පාවිච්චි කරන කාලේ අපිට මේ විදුරු මස් රෝග දත් රෝග තිබුණේ නැහැ. ඇයි අපිට හදන්න බැරි අපේ අලුත් කර්මාන්ත කරුවෙක් අපේ දේශීය නිෂ්පාදකේ අපිට ඕන දත් බුරුසු ටික හදන්න මේ රටේ හදන්න බැරි. අපිට ඇයි කියන්න බැරි මෙන්න මේ රටේ හදන දන්තාලේපය ඒ ප්‍රමිතියට මේවා ඔක්කොම වෙළඳ ප්‍රචාරණ තුලින් මායාවකට හසු කරලා තියෙනවා. මිනිස්සු අතර දැන් මතයක් ඇති කරලා තියෙනවා කුඩා අවදියේ ඉඳන්ම අපි කෑම බලන්නකෝ දරුවන්ට හදන දේ දරුවන්ට දෙන්නේ සම්පූර්ණම නොකා යුතු දේනේ. ඉතින් ඒව තමයි අපි උදේ ඉඳන් හවස වෙනකන් දකින්නේ. දැන් ඇත්තටම තේ කලාවක් කියලානේ අපි කියන්නේ. තේ කියන්නේ ආර්ට් එකක්නේ. තේ කියන්නේ නිකන් පානයක් නෙවෙයිනේ තේ කලාවක්. එතකොට සංස්කෘතියක් අද ඖෂධයක් කොවිඩ් එක කියවුණා බ්ලැක් ටී ගැන. එතකොට මේ අපි මේ කතා කරන මේ කලාව සංස්කෘතිය තුළ අපිට අලුතෙන් හිතන්න පුළුවන් නම් දැන් ඇත්තටම තේ එකක් මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ මේ නිතිගිතුමනේ අපි පුළුවන් තරම් පිටිත් දාලා මේ සීනි හැදි 5ක් විතර දාලානේ තේ එකක් කියලා අපි බොන්නේ. ඇත්තටම අපි තේ එකක් රස විඳින්නේ නැහනේ. තේ එකේ සුවඳ කියන්නේ හොඳ තේ එකක් අපි හරියට තේ එකක් හදා ගන්න දන්නේ නැහනේ. පළවෙනි කාරණාව උතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් ඉදිරි දවසක අපිට ඔය තේ පරීක්ෂා කරන අය සහ ඔය කර්මාන්තශාලා ආසත ඔය පිළිබඳ හොඳ දැනුමක් ඇති අපිට මැදිරියට ඕනම කැඳවල අපිට නිවැරදිව තේ එකක් හදන හැටි කියන්නේ. තේ හැඳි කොච්චරක් දානවද? ඒක වතුර කොහොමද උණු කරගන්නේ? ඒක නිවැරදිව තේ එකක්. එතකොට තමයි ඒක ඖෂධයක් වෙන්නේ. ඒක කලාවක් වෙන්නේ. එතකොට මේ තුල මේ සුන්දරත්වය අපිට එකතු වුණොත් මම හිතන්නේ අපි මීට වඩා මේවට ආදරේ කරනවා. අනිවාර්යයෙන්ම දැන් ඔබ ඉතාමත් හොඳ දෙයක් මතු කරේ. දැන් අපි රටේ අපි අපනයනය කරන අද ප්‍රධාන දෙයක් නෙතේ. දැන් පහුගිය කොවිඩ් අර්බුදයේ අහමුවේදී අපි කොයි වෙලාවකවත් මේ එක තේවත්තක්වත් ලංකාවේ වැඩ කරන එක නැවැත්තුවේ නැහැ. තේ ඔක්ෂන් එක. ඔබ දන්නවා තේ පිටරට යවන්නේ ඒ තේ වෙන්දේසිය. අවුරුදු 130 ගානකට පස්සේ වැවිලි අමාත්‍යතුමා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ එතුමාගේ මෙහෙයුම යටතේ පුළුවන් වුණා මේ තේ මණ්ඩලය යටතේ මේ ඔක්ෂන් එක ඔන්ලයින් කරලා නතර කරන්න නැතුව පවත්වාගෙන යනවා. එහෙනම් මේක නිසා අපේ දැන් තේ ගොවියට හොඳ මිලක් ලැබෙනවා. විශේෂයෙන්ම තේ ගත්තොත් අද වෙනදා විශාල වතු වලට තිබිච්ච තේ ආර්ථිකයේ කුඩා තේවතු හිමියාතට ඇවිල්ලා තියෙනවා. පහත රට තේ වලට ලැබෙන ඉල්ලුම වැඩි. කාබනික තේ වගාවට හොඳ තැනක් තියෙනවා. හැබැයි මේවා ටිකින් ටික අපි එකපාරට කිව්වොත් කාබනික තේ වගාව කියලා නමුත් පරීක්ෂණ කරලා කොයි අවස්ථාවේද කාබනික පෝර ටික යොදන්න ඕන කොයි අවස්ථාවේද අනිත් ටික යොදන්න ඕන ක්‍රමක්‍රමයෙන් තේ අස්වැන්න අඩු නොවන ආකාරයට. මොකද මේක අපේ රටේ පවත්වාගෙන යන විදියට මේ අපේ තේ පරීක්ෂණ ආයතන පොහොර පරීක්ෂණ ආයතන විශ්වවිද්‍යාලවල පරීක්ෂණකයන් විසින් මේ දේවල් ආර්ථිකයට එකතු කරනවා. ඒ අතරදී ඔබ දැන් කියපු හොඳ තේ එකක් හදන විදිය. අපි තේර පිටරට යවන ගමන් අපි කවුරුත් ශ්‍රී ලාංකිකයෝ හැටියට දන්නවද සැබෑ තේ එකක රසය ගැන? පැහැදිලිවම දන්නේ නැහැ. මම නම් ඇත්තටම මං හිතනවා මම දන්නේ නැහැ කියලා. දැන් ඔබට අපි ඒකටත් අත ගහලා තියෙන ක්‍රිෂ්ණ. දැන් වැවිලි සංස්ථාව හැටියට මම ආඩම්බරෙන් කියනවා. වැවිලි සංස්ථාවේ ඔය දැන් අපි විවිධ නම් වලින් වෙළඳ පොලේ තේ තියෙනවා. අපිට මේ නම් කිව්වොත් ගොඩක් තියෙනවානේ තේ විවිධ නම් වලින් තියෙනවා. හැබැයි තේ එකක සුවඳ, තේ එකක රස ඇයි යුරෝපියන් මොන තේ එකද ඉල්ලන්නේ? ඒ තේ එකට ඇයි එහෙම වෙන්නේ? දැන් තේ එකකට මම කියනවා අපි සීනි පුරුදු වෙලා තියෙන සීනි දාලා තේ එක හදලා ගෙනල්ලා දෙන්න. හැබැයි ඔබම යන්නකෝ මේ අපි කියලා කියන යම්කිසි තරු හෝටලයකට
ඔවුන් තේකට සීනි දාලා දෙන්නේ නැහැ. කිරි දාලා දෙන්නේ නැහැ. නැහැ. වෙන වෙනම ගෙනල්ලා තියෙන්නේ. ඒ Tamanට අවශ්‍ය ප්‍රමාණයට ඒක සහ අවශ්‍ය නම් අවශ්‍ය නම්. ඉතින් සීනි නොදා තේ එකක් බොන්න පුළුවන්. තත්ත්වයක් නිසි පදමට හදපු තේ එකක්. එතකොට ඒ විතරක් නෙමෙයි. නියම තේකොළ. නියම ප්‍රමිතිගත තේකොළ තේ මම හිතනවා වෙළඳ පොලේ තියෙන්නේ සියල්ලම එහෙම නියම ප්‍රමිතියෙන් යුතු ඒවා නෙවෙයි මිනිස්සුන්ට. මෙන්න මේවාට ප්‍රමිති කාර්ය යටතේ මැදිහත් විය යුතු තැන්. මිනිස්සුන්ට කියලා දෙන්න ඕන මෙන්න මේක තමයි ප්‍රමිතියෙන් යුතු දේ. මොකද්ද ප්‍රමිතිය කියන්නේ කියලා. රාජ්‍ය වැවිලි සංස්ථාව හැටියට අපි අපේ වතු යායන් ගොඩක් තියෙන නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව අපේ වතු වලින් විශාල ප්‍රමාණයක් නකල්ස් වල රක්ෂිතයේ ප්‍රකාශයට පත් කිරීමෙන් ගිහිල්ලා තියෙනවා. ඒ සාරයෙන් අපිට 90 එකක් තමයි වැවිලි සංස්ථාවේ වතු. ඇත්තට මේ නකල් රක්ෂිතය ආරක්ෂිතයන් හැටියට පවා අපේ වතු ටික නිසා තමයි ගොඩක් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ බෝඩර් රැකිලා තියෙන්නේ. මිනිස්සු ඒවට ඇතුළට එන එක වැළකීලා තියෙන්නේ. අපි දැන් සම්පූර්ණ අපි මේ නකල්ස් රක්ෂිතය ආරක්ෂා කරගන්න කියන තැන ඉඳන් තමයි අපි මේ වැවිලි සංස්ථාවේ කටයුතු කරගෙන යන්නේ. ඒක නිසා අපි දැනටත් වෙළඳ පොළට අපි අලුතෙන් අඳුන්වලා දෙනවා. අපේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ රාජ්‍ය විශ්වාසය සමග මුසු වෙච්ච තේක එක දැනට පසුගිය ඇත්තටම මේක මීට අවුරුදු 4කට 5කට කලින් ආරම්භ කරපු දෙයක්. නමුත් මහා පරිමාණයෙන් වෙළඳ පොලේ තුලට පාරිභෝගික අතර මේක ඇවිල්ලා තිබුණේ නැහැ. ඔබට මම ආරාධනා කරනවා මම ඒක ගැන කියන්න යන්නේ නැහැ. මේ සංස්ථා තේකකුත් වෙළඳ පොලේ තියෙන අනිත් තේත් අරගෙන වෙනස බලන්න කියලා. මම ඔබ ආරාධනා කරන දවසකට ඒ වෙනසත් අරගෙන මෙතෙන්ට එන්නම් ආරාධනා කරාම මේ වෙනස ඔබ රස විඳින්න ඉස්සෙල්ලා අත්විඳින්න ඒ අත්විඳපු දවසට වෙනස තේරෙයි. මොකද අපි අර කියපු මේ කිසිදු වසවිසක් මිශ්‍ර නොකරපු කෙලින්ම ෆැක්ටරි එකකින් කර්මාන්ත ශාලාවෙන් එළියට එන තේ එකක් තමයි බ්ලෙන්ඩ් කිරීමකින් තොරව අපි දෙන්නේ. ප්‍රමිතිගත. ඉතින් ඒකේ සුවඳ තියෙනවා, ඒකේ රස තියෙනවා. එහෙනම් සෞඛ්‍ය ආරක්ෂිත. අර කියන්නේ අර මානසික ප්‍රබෝධය හැමදේම දැන් විශේෂයෙන්ම මේ තේ වලින් අපි දැන් ওই තේ සොයාගත්තායි කියන චීන අතීත කතාවෙත් එහෙමනේ කියවෙන්නේ නේද මේ රජතුමා එක්තරා දවසක වනාන්තරේ ඇවිදින අතරේ වතුර එකක් රස්නින් වතුර එකක් අරගෙන වතුර එක ටිකක් රස්නේ නිසා පොඩ්ඩ වේලාවක් පසකින් තියලා තිබ්බලු හුළඟට ආපු කොළ කීපයක් වැටිලා තියෙනවා ඊට පස්සේ බොනකොට මේකේ විශේෂ රසයක් දැනුණලු මේ කොළ මොනවද කියලා බැලුවට පස්සේ තමයි සොයාගෙන එතෙන් සිට මේ ලෝකේ පුරා චීනය හරහා ව්‍යාප්ත වුණා කියලා මේ ජනප්‍රවාද මේවා හොයලා බලන්න අපි කිව්වට මේක විතරක් විශ්වාස කරන්න එපා තව බොහෝ කතා ඇති හොයාගෙන ගියොත් ඒක නිසා තමයි අපි කිව්වේ අපි අද කතා කරන්නේ වැවිලි ආර්ථිකයයි රටේ සංස්කෘතියයි කියලා. හොඳයි දැන් අපි අද දවසේ මේ වැවිලි ආර්ථිකයයි රටේ සංස්කෘතියයි ගැන කතා කරගෙන යද්දී බොහොම රසවත් විදිහට මම හිතන්නේ හොඳට ඒකක් බිව්වා වගේ දැනෙන තරම් රසවත් විදිහට අපි මේ ගැන කතා කරා. දැන් අපි මේ කතා බහට අමතරව ඉදිරියේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් විවිධ දේවල් ඇති ඔබතුමාලගේ ක්‍රියාත්මක වෙමින් පවතින දේවල් ඇති ඉදිරි සැලසුම් ඇති අපිට බැරිද ඇත්තටම මේ හරිත එකක් වන පුංචි දරුවෝ පොළඹවන්න ක්‍රමවේදයක් හදන්න. ඇත්තටම මේක තමයි හරි තේ එකත් එක්කම අනි හැමදේම හරි දේ විදියට කරන. ඉතින් හරි දේ ටීවී අපිත් ඉන්නවා ඒ සමග. ඒ සම්බන්ධව අපි මේ දේ යන්න ඕන අර ප්‍රතිපත්තියක් හරහා යන දේ තුල ඇයි අපි පිටිකිරි බොන්නේ? මේ පිටිකිරි බොන නිසා අපේ රටේ කොච්චර යනවද? මෙලමයින් තියෙන. ඉතින් මේ පිටිකිරි එක යන්නේ පිටරටට සල්ලි. අපේ තියෙන දියර කිරිත් සමග කිරි එකක් එක්ක දාගෙන නියම තේ එකක් කියන දේ කොහොමද ජනතාවට හඳුන්වලා දෙන්නේ මේක දරුවන්ගේ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා එමෙතුමා සමග සම්බන්ධ වෙලා රටේ සැබෑ ලෙසම අද වෙනකොට තේ මේ ලෝකේ සෞඛ්‍ය ආරක්ෂිත පානයක් හැටියට මිනිස්සු අතර දැන් කතා වෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන මේ අපේ තියෙන මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වීම සඳහා අද වෙනකොට දැන් බ්ලැක් ටී එක දැන් ග්‍රීන් ටී කියන එක ගැන වර්ධනය අද චීනේ බ්ලැක් ටී ගැන විශාල ඉල්ලුමක් තියෙනවා. අපේ රටේ අපනයනයේ චීනයට කරන තේ අපනයනය වැඩි වෙලා තිබෙනවා. ඉතින් තේ ආර්ථිකය වගේම අපි වැවිලි සංස්ථාව හැටියට ඔබ දන්නවා අපේ රටේ තියෙන අපිටම ආවේනික වෙච්ච දෙයක් තමයි කිතුල්. අපි කවුරුවත් කතා කරන්නේ නැහැ. නමුත් මේ රටේ සමහරක් වෙලාවට විවිධ අමාත්‍යාංශ බිහි කරනකොට මිනිස්සු අතර හාස්‍යයට ලක් කරා සමහරක් ඒවා. නමුත් මේ රාජ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා අද කිතුල් වෙනුවෙන් වැවිලි අමාත්‍යාංශය යටතේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ අපි අපේ දෙයට hina වෙන අමුතු જાතියක් නේද? දැන් ජපානයට හොඳ නම් සකේ. රුසියාවට පොඩ්ක හොඳ නම් මිදි තියෙන නිසා යුරෝපියන් වයින් හදාවි.
අපිට කිතුල් ගහින් ගන්න රා ටික ගැන ඔබ දන්නවද මම අවසාන වශයෙන් කියන්නම් ලෝකෙ තිබෙනවා ඒක පරීක්ෂණ කරලා තිබෙනවා අපේ රටේ තියෙන පරීක්ෂණ ආයතනයක් තියෙනවා ITI ආයතනය. අපි ඒ ITI ආයතනයත් එක්කම දැන් සම්බන්ධ වෙලා අමතුතුමාගේ උපදෙස් යටතේ අපි මේක කරගෙන යනවා. ලංකාවටම නමක් තියෙන කිතුල්. දැන් අපි හරි ආසයිනේ කිතුල් හකුරු ටිකක් කන්න. කිතුල් පැණි ටිකක් මේ බොන්න හැබැයි අපිට ඒ කිතුල් පැණි ටික ගන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. නියම නිෂ්පාදිත කිතුල් හකුරු ටිකක්ද අපිට හම්බ වෙන්නේ. අමිශ්‍ර දෙයක් හොයන්නේ නැහැ. ඔව් ඒවට සීනිද. හැබැයි මම ඉතා නුදුරදී වැවිලි සංස්ථාව හරහා අපි ගේනවා කිසිදු මේ මිශ්‍රණයක් නැති නියම ප්‍රමිතිගත කිතුල් නිෂ්පාදන. විශේෂම කිතුල් පැණි අපි දැන් ඒක ආරම්භ කරලා තියෙනවා. මේ කිතුල් ගස් ස්වභාවිකව වෙවිලා තියෙන අපි කිතුල් වගාවන්ට යන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ අපි සාකච්ඡා මට්ටමින් තියෙන කිතුල් ක්‍රිෂ්ණා ලෝකයේ තියෙන අද සොයාගෙන තියෙනවා නියුට්‍රිෂස් වැඩිම පෝෂ්‍යදායී තියෙන දෙයක් හැටියට. මේපල් සිරප් කියලා ඔබ අහලා තියෙන සිරප් එකට වඩා වැඩි කියලා. අපි මෙන්න මේක අරන් ලෝකෙට යන්න බලාපොරොත්තු වෙනවා තේ වගේම. හොඳයි මම හිතනවා අපි ඉදිරියේ අපේ ඊළඟ වැඩසටහන බවට පත් වෙයි සමහරට ওই කිතුලක වරුණ. මොකද අපි ආසයි මේ තේ ගැන රස විඳ වගේම තේ සංස්කෘතිය වගේම කිතුලේ සංස්කෘතියත් රස විඳින්න. ඉතින් අපි අද මේ කරපු කතාබහ ඇතුලේ ඒ රසවත් භාවයත් එක්ක මේ අතීතේ නම් අපිට නිතරම ගුවන්විදුලියෙන් ඇහුණා හරිය ලස්සන ගීත වලිනුත් මේ තේ කලාව අපේ ඇඟට දුන්නා. මොකද මේ මතක නම් PLA සෝම්පාල මැතිතුමන් සහ චිත්‍රා සෝම්පාල මැතිණියදා නිර්මාණය කරපු ඒ අපූර්ව ගීතය උඩ රට කඳු කර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රටැඟිලි දිගු කොට මඳ හසනන්වන තේසලු නෙලන ළඳේ. ඉතින් මේවා ඇහෙද්දිත් අපිට අපේකම දැනුණා. මේ සංස්කෘතිය අපේ ඇඟට දැනුණා. ඉතින් අපි සූදානම් අද දවසේ අපේ වැඩසටහනට සමාප්තිය තබන්නට අපි මතක් කරන්නම් ඔබට අපේ හෘදේ TV ප්‍රධාන කාර්යාලය අබේසේකරලී බඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල හෘදේ TV ප්‍රධාන කාර්යාලය අබේසේකරලී බඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල දුරකථන අංකය 077 321 39 66 අපිට ලියන්න අපිට කතා කරන්න ඔබ වෙනුවෙන් හෘදේ TV POTV නාලිකා අංක 123න් ඔබ වෙත ගෙන එන. ඉතින් අද දවසේ අපි බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට කැඳවා ගත්ත රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති දුරන්දර ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥ ශ්‍රීමාල් විජේසේකර මැතිතුමන්. ඉතින් ඔබතුමන්ගේ වටිනා කාලය අරගෙන ඇවිල්ලා රසවත් කතා බහක් අපේ මැදිරියට ගොඩ නැගුවාට සමාජ කතිකාවතක් ගොඩ නගන්නට මූලිකත්වයේ දරුවාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා ඔබතුමන්ට සමුදෙනවා. ආරාධනා කළා ජනතාවට පණිවිඩයක් ගෙන්න යන්න අවස්ථාවක් ලබා දුන්නා. හොඳයි. ඉතින් අපි සූදානම් ඉදිරියටත් මේ වගේම රසවත් දේවල් බවට ඔබේ ජීවිතයේ ඔබ සමහරට අමතක කරපු දේවල් නැවත නැවත ඔබට මතක් කරලා දෙන්නට රසවත් විදිහට අපි ඔබට මතක් කරන්නම්. දැන් අද දියමන්තියක් බවට පත් වෙලා තියෙන්නේ. වසර දහස් ගණනක් තිස්සේ අධික උෂ්ණත්වයෙන් පීඩනයෙන් කැකෑරෙමින් පැවතුණු අඟුරු කැබැල්ලක්. ඒ නිසා අද අපිට වටිනාකමක් නැති දේ හෙට අපිට වටිනාකමක් ඇති දෙයක් බවට පත් වෙයි. ඒ නිසා කිසිම දෙයක් රටට අයිති විනාශ කරන්න එපා. රටට අයිති කිසිම දෙයක් බීම නොදමන්නසා කියලා මතක් කරමින් හෘදේ TV තුලින් අද අපි ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන් හෙළ සංස්කෘතියෙන් නැවතත් හමු වෙනතුරු. ඔබේ නිවහනට POTV නාලිකා අංක 123න් හෘදේ TV තුලින් අපි දන්නවා ඔබේ සුව සම්පත ඔබේ නිරෝගී සම්පත ඔබ බොහොම අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක තමයි ඔබට තියෙන ලොකුම ලාභය. ඉතින් ඒ නිසා ඔබ ඒ සතුට ඒ ලාභය අත්විඳිනවා දකින්න හෘදේ TV අපි බොහොම සතුටුයි. ඒ නිසාවෙන් තමයි ඔබ වෙනුවෙන් මේ විදිහට වෙදදුරු අසපුව අපි ඔබ වෙතට ගෙනෙන්නේ. අවසන් වසරේ වෛද්‍ය සිසුවියක් ඇගේ මුහුණු පොතේ හිටපු සටහනකින් ඇය කියනවා මෙහෙම මගේ තාත්තා කළේ පොල් කඩන එක. අම්මා දලු කැඩුවා. ඇත්තටම මං ගමේ පාසලට ගියේ. ගෙවන්න ගත්ත ඉඩමක යාන්තම් කටුමැටි ගහපු ගෙදරක තමයි අපි ජීවත් වුනේ. මම ශිෂ්‍යත්වයේ ෆේල් වුණා. ලකුණු 76යි තිබ්බේ. 11 වසරේ අන්තිම කාලේ තමයි මම අමතර පන්තියකට ගියේ. උසස් පෙළ කරලා ඉවර වෙලා ප්‍රතිඵල එනකන් කිට්ටුව තිබුණු ගාමන් ටිකක වැඩට ගියා. බත් වලට ලුණු ඩිංගක් කියලා පොල් එක්ක කවලම් කරලා කාපු දවස් ඕනි තරම් තිබුණා.
ආසිට වෛද්‍යශ්‍රීගේ මොහුණු පොතේ සටහන ඔබ වෙනුවෙන් මා උපුටා දැක්ුවේ. අපි හිතනවා නම් ශිෂ්‍යත්වය කියන්නේ අපේ ජීවිතය කියලා, සාමාන්‍ය පෙළ කියන්නේ අපේ ජීවිතය කියලා, උසස් පෙළ කියන්නේ අපේ ජීවිතය. එතනින් එහාට අපිට කිසිම දෙයක් නැහැ කියලා. නෑ, එහෙම නෙමෙයි. අපිට ජීවිතේ ළඟා කරගන්න, අයිති කරගන්න, ජීවිතේ අපේ කරගන්න අපිට පුංචි දේවල් හොඳටම ඇති. ඒ නිසා ඇය සරල විදිහට ජීවිතේ හිතලා ජීවිතේ ජය ගත්තා නම් ඔබට ඇයි බැරි? ඔබට මට මොනවද අඩු?